මේ රටට සෞභාග්‍ය ගෙනත් දෙන ඒ පොරොන්දුවත් එක්ක ආපු වසරක ගමනක වසර ඉවර වෙලා අද ඡන්ද ප්‍රතිඵල කියපු දවස. කරු කතානායකතුමනි මම මුලින්ම ආරම්භයෙන් එන්නම් අද රට වැටලා තියෙන තැන ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් අභාග්‍යයක් මේ රටට අත්වෙමින් තියෙන එකට මූලිකම හේතුව කරු කතානායකතුමනි මෙන්න මේ පත්තරේ අද පොල් ලකුරෙන් තියෙන වචනේ. අද මේ පොල් ලකුරෙන් තියෙන වචනේ. මිනිස්සු මැරී වැටෙනවා. ඒක මතක් කරගෙන රංජන් නම් මතක් කරගෙන සාටකේ දාගන්නවා. ගරු කතානායකතුමනි ඊයේ දවසේ වන බාන කරු කතානායක මෙච්චර අවුරුද්දක් මේ පාර්ලිමේන්තුවේ අවුරුද්දක් ගිහලා පාර්ලිමේන්තුවේ හැසිරීම මේ වෙන්නන්නේ. මෙච්චර රටේ මිනිස්සු මැරෙන ඇඳන් යට මිනිස්සු ඉන්න වෙලාවක මම දැක්ක ඊයේ මේ රටේ වැදගත් කැබිනට් ඇමතිකමක් දරන ඇමතිවරයෙක් විපක්ෂ නායකවරයා ගහපු ඉන්ජෙක්ෂන් එකක් ගැන hina වෙන්න ගත්තා. අපි අද මේ පාර්ලිමේන්තුවේ මේ රැස්වීම තියෙනවා. මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාට කොරෝනා වැළඳිලා. රෝහණ දිසානායක මහත්තයාට කොරෝනා වැළඳිලා. මගේ මිත්‍රයා තිස්ස කුට්ටිටත් හැදිලා තියෙනවලු. අපිට ආරංචියක් ආව තව මන්ත්‍රීවරු කීපයකට අපි මොකද්ද මේ කරන්නේ? අපි මෙච්චර රටේ දිලිප් පෙදාරච්චිටත් හැදිලාලු. දිලිප් පෙදාරච්චි මං කියන්නේ මේක ලෙඩක්. මේක පොඩක් අහගන්න පොඩක් උගත් බුද්ධිමත් වෙන්න. ගරු කතානායකතුමනි ප්‍රශ්නේ මොකද්ද? මම ගැහුවේ සයිනෝෆාම්. අපි ගැහුවේ චීනෙන් නැත බය නැතුව කියනවා. අපි ගැහුවේ චීන එක. අපි පාර්ලිමේන්තුවේ දීපු ඇස්ට්‍රසෙනික එක ගැහුවේ නැහැ. පළවෙනි ලක්ෂ 10ට ගානකම් ගහන්නේ නැහැ කිව්වා. ගැහුවේ නැහැ. පපුවේ ඔපරේෂන් එකක් කරාට පස්සේ දොස්තර කිව්වට පස්සේ ගැහුවා. මෙතුමා ගිහිල්ලා හමුදා රෝහලෙන් ගිහිල්ලා ෆයිසර් එන්නත ගැහුවයි කියලා මහා පහත් විදියට මේ පාර්ලිමේන්තුවේ ඉන්න කැබිනට් ඇමතිවරයෙක් කතා කිරීම ගැන ලැජ්ජයි ගරු කතානායකතුමනි. ලැජ්ජයි. මේ ගරු කතානායකතුමනි එකක් මතක තියාගන්න. මේ ආණ්ඩුව කිව්වේ අවුරුද්දකට ඉස්සෙල්ලා ආයෙත් මතක් කරනවා සෞභාග්‍ය ගැන. සෞභාග්‍ය කෙසේ වෙතත් දරුවට සෞභාගයක් දෙන්න බැරි කාලයක් මේක. දරුවට සෞභාගයක් පොවා ගන්න බැරි කාලයක් මේක. ගරු කතානායකතුමනි රට රකින්නවා කිව්වා. රට රකින්න විරුවයි ගේනවයි කිව්වේ අවුරුද්දයි රට රකින්න විරුවගෙන් රට රකින්න වෙලාදී. ගරු කතානායකතුමනි මේ මම කියවන්න යන්නේ මගේ කතාවක් නෙමෙයි. මේ කතාව පොඩ්ඩක් හොඳට අහගන්න කරු කතානායකතුමනි. මේ කොරෝනා එක මට වෙන්න පුළුවන් අද. දැන් මේ මං ආගෙන මේ මරික්කාර මන්ත්‍රීතුමා කතා කරද්දි කෑ ගහනවා මහරජා මැරුණා දැන් මහරජාගේ පඩි හම්බ වෙන්නේ නැහැ කියලා. මහරජා මහත්තයත් මේ ලංකාවේ මාධ්‍ය වෙනුවෙන් විශාල සේවයක් කරා. දිලිත් ජයවිරිලටත් හැදෙන්න පුළුවන්. රේන සිල්ලට හැදෙන්නත් පුළුවන්. මේක විහිළුවකට ගන්න එක ගැන තරම් බුද්ධිමත් නැති මිනිස්සු ඉන්න පාර්ලිමේන්තුවක මිනිසුන්ට ආරක්ෂාවක් ලැබෙයිද? ගරු කතානායකතුමනි මේ පත්තරේ පොල් ලකුරෙන් තියෙන මිනිස්සු ඇඳේ යට. අපි මේ වෙලාවේ පාර්ලිමේන්තුව කරගෙන කොහෙවත් යන අනවශ්‍ය කතාවක් කියන මොකද්ද? තාවම කියනවා මේ ඩෙල්ටා එකක් නැහැලු. මේ මොකද්ද කරු කතානායකතුමන් කියන්නේ මේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ පොඩ්ඩක් කියන දේ අහගන්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ ගරු කතානායකතුමනි චමින්ද ජීවන්තර මහත්තයා කියනවා this delta variant ultra fast spread in Colombo. First week 19.3%, last week 75% based on variant PCR in our lab. මගේ ලැබ් එකේ නෙමෙයි. මේ ජයවර්ධනපුරෙන් කියන්නේ මේ තේරෙන්නේ නැහැ ඉංග්‍රීසියෙන් කියන ඒවා ටික. ගරු කතානායකතුමනි තව ලස්සන කතන්දරයක් මේ කළුබෝවිල රෝහලට ගිහිල්ලා තිබුණා මේ දරුවෙක්. මේ සිරස ෆස් මාධ්‍යවේදිනියක් තමන්ගේ මවව අරගෙන ගිහිල්ලා. මොකද්ද මේ පණිවිඩය තිබුණේ? සිරස ෆස් මාධ්‍යවේදිනියක් වෙන තිලක්ෂිනී මදුවන්ති මහත්මිය අද අලුයම ඇයගේ කොවිඩ් ආසාදිත වූ මව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමට ගිය අවස්ථාවේ දුටු සිදුවීම් ජයරූප කිහිපයක් ඇයගේ Facebook ගිණුමේ මෙහෙම පළ කරලා තිබුණා. මේක ගරු කතානායකතුමනි අපේ නෙමෙයි මේගොල්ලන්ගේ දෙරණේ අපේ මගේ මිත්‍රයා පරණ මිත්‍රයා චතුරාල්ලිසුත් ඊයේ නිවුස් වල කිව්වා. මොකක්ද ඒකේ මේ ළමයා කියන්නේ? ඉන්දියාව ගැන මම කියපු නිවුස් දැන් මගේ ඇස් දෙකෙන් මම දකිනවා.
දැන් වේලාව අලුයම 1 විනාඩි 20යි. මේ කළුබවිල රෝහලේ කොවිඩ් වාට්ටුවයි. මේ වාට්ටුවේ එක් ඇඳක රෝගීන් දෙන්නේ 3 දෙනෙක්. ඔවුන් ආසාදිතයන්. මේ ගරු කතානායකතුමනි මම ඇත්තට මේ කියන්න ඕනේ නැහැ. ඇයි දන්නවද ගරු කතානායකතුමනි? මේ ලංකාවේ ආණ්ඩු කරන පාර්ලිමේන්තුවුන්ගේ හැසිරීමෙන් මේ ලංකාවේ කොරෝනා වලට යන දේ ගැන පේන්න තියෙනවා. මෙච්චර දෙයක් ගැන කතා කරනකොට ඒ දේ ගැන තඹ දොයිතුවකට මායිම් කරන්න කැමති නැත්තම් වෙන මොනා කරන්නද ගරු කතානායකතුමනි? හරි ඕන්නේ කොවිඩ් ලංකාව සුපිරිම තැන. මේක විතරක් කියන්නම්කෝ. චීනේ ජනගහනය කීයද? චීනේ ජනගහනය දන්නවනම් ඔය කෑ ගහන මන්ත්‍රීවරයෙක් කියන්නේ කීයද කියලා? මිලියන 1400 ගණනකට වැඩි. 1450යි. හරි. ලංකාවේ මිලියන කීයද? ගරු කතානායකතුමනි ලංකාවේ ජනගහනය මිලියන 22යි කියමුකෝ. අපේ මරණ 4700ට වැඩි. චීනේ මරණ ගාන කීයද කියලා හොයලා බලන්න. 4636යි. චීනේ මරණ අඩුයි ලංකාවේ මරණ වැඩි. මේක නොතේරෙන මිනිස්සු තමයි මේ කෑ ගහන්නේ. ගරු කතානායකතුමනි කමන්නේ. තමන්ගේ නිවසට මේ ප්‍රශ්නේ එනකන් මේ මිනිසුන්ට මේක තමන්ගේ නොවෙනවා. තමන්ගේ ගෙදර තමන්ගේ පවුලේ කෙනෙක්ට හැදෙනකන් මේක තමන්ට නොවෙනවා. ඒ නිසා ඕම්මම හිතාගෙන යන්න. ඕක තමයි මේ රට්ට වෙලා තියෙන්නේ. ගරු කතානායකතුමනි අද මේ කෑ ගහන සෙට් එක තමයි එක පාට හිතුවේ ආර්ථිකය හදන්න එක පාට අලුතෙන් කෙනෙක්ව ගෙනල්ලා ඒ කෙනා ආවට පස්සේ මේ රට සංකාර සුද්ධ වෙයි කියලා. මම ආයෙත් කියනවා මොළ 7ක් තියෙන මයන් කෙනෙක් ගෙනාවා. හැබැයි මං අද අහනවා පොඩ්ඩක් ඔබතුමාලත් මට මේකට උත්තරේ පොඩ්ඩක් කියන්නකෝ. මේ රටේ අවුරුද්දක් ගියා. පෙට්‍රෝල් මිල අඩු කරන්න පුළුවන් වුණාද? ගුරු විදුහල්පති වැඩි හදන්න පුළුවන් වුණාද? මහ බැංකු හොරු ඇල්ලුවාද? පාස්කු හොරු ඇල්ලුවාද? එක රටක එක නීතියක් දුන්නද? විදේශ ආයෝජකයෝ ගෙනාවද? ඒ නිසා තව කියන්න ඕනේ මම එකක් කියනවා කරු කතානායකතුමනි මේ මොන සක්කරය ගෙනාවත් මේ රටේ සෞඛ්‍ය දෙන්න බැරි වුණා. 1990 වගේ එක ඇම්බියුලන්ස් එකක් දෙන්න බැරි වුණා. ස්ටෙන්ට් එකක් දෙන්න බැරි වුණා. කාක්ෂයක් දෙන්න බැරි වුණා. කරපු බම්බුවක් නැහැ. ඒ නිසා මේ ගෙනාවු මහත්තයාට ඒ නිසා මම කියනවා ඔය ආපු මහත්තයාටත් බෑසර් කියලා. මොකද එයාත් කවුරු වුණත් මේ රට මේකට වෙලා තියෙන්නේ සාපයක් කියන එක මතක තියාගන්න නැවත උදාක් අපි කියනවා. ගරු කතානායකතුමනි පාස්කු ගැන කතා කරන්න මෙන්න වීරසේකර මහත්තයා. හරි ඔන්න වීරසේකර මහත්තයා ඉන්නවා. ඔන්න දැන් අපි අභියෝගයක් ගමුකෝ. මම වීරසේකර මහත්තයා දැන් අභියෝග කරා නලින් බණ්ඩාරට. මම වීරසේකර මහත්තයා මම දැක්ක මම ඉස්පිරිතාලේ ඉන්න කාලේ කියනවා මම දන්න කරුණක් තියෙනවා නම් ඇයි පාර්ලිමේන්තුවේ කිව්වේ ඇයි කියලා CID ට කියන්න බැරි කියලා. හරි මහත්තයෝ ඔයයි මායි මන් තියෙන කරුණු කියන්නම් ඔබතුමා මගේ කරුණු බිඳින්න අන්න විවාදයක් සංවාදයක් ඔබතුමාට දැන් මම මූණ ආරාධනා කරනවා. දිනයක් දෙන්න එන්න කතා කරමු. එතකොට මාව මේ බොරුවට කතානායකතුමනි මගේ මේ කොමිටල් කතා කියලා මාව බය කරන්න හම්බ වෙන්නේ නැහැ. හිරේ දාන්න. හැබැයි නිකන් මේ රිසර්ච් බදුරට ඉන්න වගේ බොරුවට හිරේ දාන්න. නිකන් මේ දවස් 90කට දාන්න එපා. රිමාන්ඩ් එකට දාන්න. ලෝයර් කෙනෙක්ට ඉදිරිපත් කරන්න ඉඩ දෙන්න. අපි යන්න. අපි කියලා කතා කරන්න. අපි ඔබතුමාලා වගේ හැංගෙන්නේ නැහැ. ඔබතුමාලාගේ මේ පුස් චණ්ඩිත් නෙමෙයි. ඒ නිසා කරු කතානායකතුමනි මතක තියාගන්න. මේ කිව්ව හැම කරුණක්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන කොමිටුවේ කියපු කරුණු එහෙම නැතුව මට මගේ බාප්පා දීපේව නෙමෙයි. ඒ නිසා කරු කතානායකතුමනි ඔබතුමාට අපි විවෘත සංවාදයකට යන ගහන්නේ කරුණු වලට. මම වැරදි නම් මම කැමති පිළිගන්න මම ඒ කතාව වැරදි කියලා. ඔව් මම හොස්පිටල් ගියා. ඔබතුමාට ඕක නොවේයි. මගේ වෑල් 4ක් බ්ලොක් වුණා. හැබැයි මම ගෝඨාභය රාජපක්ෂ මහත්තයාටත් ඒ වගේම ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා එක දෙයකට. මොකක්ද දන්නවද? ඒ මාව හිරේ දාන්න ගිහිල්ලා හරි කොහොම හරි මම ඉස්පිරිතාලේ ගිහිල්ලා හරි වෑල් ටික බ්ලොක් වෙලා තිබ්බයි කියලා හොයාගෙන වෑල් ටික සුද්ධ කරගත්තා. ඒක තමයි දෙයියෝ ඉන්නවයි කියන්නේ. සහගරු දෙවපියදී ගරු කතානායකතුමනි මම නැවතවසාවක් ඔබතුමාට කියනවා මේ රට තුල මේ වෙනකම් කරේ මේ රට කොඩි විනයක් වෙලා තියෙන්නේ. මේක කොඩි විනයක්.
ඔක්සිජන් ටික දී ගන්න බැරුව ඉස්පිරිතාලේ ඇඳවල ටික නැතුව ඒක ගැන කතා කරන්න මේ උත්තර දීර පාර්ලිමේන්තුව කතා කරද්දී මේ පිටිපස්සේ ඉන්න මිනිස්සු ඉස්සරහා ඉන්න පසුපෙළ මිනිස්සු ඒ කතාවේ මොකද්ද තියෙන්නේ මොකද්ද කොවිඩ් වලට අපිට එකතු වෙලා කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ රට හදන තැන පක්ෂ විපක්ෂ මිනිස්සුන්ට මොකද්ද කරන්න පුළුවන් කියන එක ගැන කතා කරන්නේ ඒ නූගත්කම විදහාපාන්නේ වෙන කිසි දෙයක් නෙමෙයි කතානායකතුමනි නූගත්කම විදහාපාන්නේ ඒක තමයි මේ රටේ ජනාධිපතිතුමාගේ ඉඳන් හැම දෙයක්ම තනි තනියෙන් කරනවා මිසක් මෙච්චර රටක ප්‍රශ්නයක් තියෙද්දී විපක්ෂයක් ආණ්ඩුවක් කියලා නෙමෙයි රටක් හැටියට එකතු වෙන්නේ නැතුව අපි බෙදිලා වෙන් වෙලා ඉන්නේ අපේ තියෙන කාලකන්නිකමට අපේ රටේ නැහැ තාම ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනය ගැන ජාතික ප්‍රතිපත්තියක් නැහැ අවුරුදු දෙකක් ළමයින්ට ඉස්කෝලේ නැහැ අපි රටක් හැටියට අවුරුදු කීයකට පස්සට යනවද සුරක්ෂාත් නැහැ අපේ ළමයින්ගේ ආරක්ෂාවට තිබු රක්ෂණය නැහැ දැන් මොනවාද මේ කියන බොරු ගරු කතානායකතුමනි මොකද්ද තියෙන්නේ මේ හර්ෂ ඩිසිල්ල ගෙනාවු 19 90 නැත්තම් තව ලෙඩු කීයක් මැරිලාද අඩුම ගානේ ඔය කොච්චර රාජිත සේනාරත්නට බැන්නට ඔය දාපු ඔය හදපු තරම් ඉස්පිරිතාල ටික ඒ කාලේ හැදුවේ නැත්තම් තව ලෙඩු කීයක් මැරිලාද අනේ ගරු කතානායකතුමනි දේශපාලනය කරන්න මේ වගේ කොවිඩ් එකක් උඩ දේශපාලනය කරන්න එපා ඒකයි ඉල්ලීමක් කරන්නේ මේ පාර්ලිමේන්තුව අරලා තියෙන එකත් මහා විනාශයක් ඊයේ දිලිප් බෙදාරචි මෙතන ඊට ඉස්සර දවසේ මහින්දානන්ද අලුත්ගමගේ අතන රෝහණ දිසානායක මෙතන මේ ඔක්කොම ඔය කිව්වට ඔය ඔක්කොමටම හොඳ ශරීර සෞඛ්‍යයක් තියෙනව නෙමෙයිනේ දියවැඩියාකාරයෝ ඇති මෙතන ප්‍රෙෂර් කාරයෝ ඇති මෙතන ලෙඩේ හැදුනොත් ඔබතුමාලගේ පවුලටත් හැදුනොත් තමයි මේක වදින්නේ ලංකාවේ මිනිසුන්ට උදේට පස්සේ නැවන්න ඔය කෑ ගහන්නේ නූගත්කම නිසානේ දැන් මෙච්චර ප්‍රශ්නයක් කියද්දි සගරු කතානායකතුමනි මේ පාර්ලිමේන්තුව තුල ආසියා කලාපේ ලංකාව තමයි ඊළඟට බංකොලොත්තුම වෙන්න යන රාජ්‍ය කියලා බ්ලූම්බර්ග් සංග්‍රහව කියනවා. බ්ලූම්බර්ග් සංග්‍රහව අපි නෙමෙයි. බ්ලූම්බර්ග් සංග්‍රහව අජිත් නිවාඩ් කබ්‍රාල්ගේ සංග්‍රහව නෙමෙයි වෙන්නේ නැති. හැබැයි බ්ලූම්බර්ග් සංග්‍රහව කියනවා ලංකාව තමයි ඊගාවට මේ ආසියාතික කලාපේ බංකොලොත් වෙන්නේ රාජපක්ෂ විතරක් නෙමෙයි. ඒගොල්ලන් බංකොලොත් වෙන්නේ නැහැ. බංකොලොත් වෙන්නේ මේ රටම. මේ රටේ නූපන් දරුවම මේ රටේ ඊළඟට ආණ්ඩුව ගන්න ඉන්න මිනිස්සු මේ රටේ ඊළඟ ආණ්ඩු කරන්න ඉපදින්න මේ දවස්වල ඉගෙන ගන්න දරුවෝ ඒ නිසා මේ රට කඩා වැටෙනවා කියන්නේ අපි ඔක්කොම වක් කියනවා නිසා මෙතන හිතනවා නම් මේ 225 අපි ආණ්ඩු ගන්නේ දින්නක් දිනුම් පෙරදුනක් දිනුම් කියලා එක ගොංකමක් එහෙම හිතනවා නම් ගොංකමක් ගරු කතානායකතුමනි ඒ නිසා ජාතික ප්‍රතිපත්තියක වැදගත්කමක් තියෙනවා අද මාර්තුකාව මම දන්නවා ඇඟිලි සලකුණු වලට කරන බයෝමෙට්‍රික් ඔය බයෝමෙට්‍රික්ස් ගැන ඉස්සෙල්ලාම කතා කරේ අපි ජීවදත්ත තොරතුරු ගැන ෆේස් රිකග්නිෂන් අයිරිස් මේ ෆින්ගර්ප්‍රින්ට් ඕවා කරන්න પાස්පෝර්ට් හදන්න ඔක්කොම කරා හැබැයි ඔය ආණ්ඩුව වල තිබුණු කුරහල්කම් නිසා තමයි කිසිම තාක්ෂණයක් ලංකාවේ ගේන්න බැරුනේ අදවත් මම සතුටු වෙනවා ජනාධිපතිතුමා මේ අමාත්‍යාංශය තියාගෙන ඉන්නේ ගැන හැබැයි කතාවේ හරය තේරෙන්නේ නැති එක ගැන ගරු කතානායකතුමනි මේ කතාවේ හරය තේරෙන්නේ නැති පාර්ලිමේන්තු මන්ත්‍රීවරු බිහිවීම ලංකාවේ මම හිතනවා වෙච්ච ලොකුම අභාග්‍යයක් මං කියන්නේ අභාග්‍යයක් කියලා ඒක තමයි මේ පාර්ලිමේන්තුවේ තියෙන අභාග්‍ය කරුණ තේරුම් ගන්න බැරුව අර නිකන් අර බල්ලෝ පුරනවා වගේ අර නිකන් බල්ල අරපු ගමන් පුරන්නේ අර වගේ අපේ භාෂාවෙන් කියනවනම් අර බල්ල පුරන්නේ ඌ බයට ගේට්ටුව ගාව තමයි පුරන්නේ. ගේට්ටුව කරලා ඇතුළට ගියාම ඌ දුවනවා අනිත් පැත්තට. හරි? ඒ නිසා කමන්නේ. ඔහම පුරබල්ලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ නිසා ඔය සත්තු උනත් සත්තුන්ගේ දිහා තියෙන බය වුණාම තමයි කෑ ගහන්නේ. බය වුණාම තමයි සර්පයා දස්ත කරන්නේ. නිසා මේ වගේ සර්පයින්ට අපි බය නැහැ. ගරු කතානායකතුමනි අවසන් කරනවා. ඉල්ලීමක් කරනවා. මේ රට තුල මේ අත්ලා තියෙන තත්ත්වය උඩ අපි රටක් ඇයට එකතු වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අපි කැමති වෙනවා. ඒ වගේම සරත් වීරසේකර මැතිතුමාට කරපු අභියෝගය එතුමා බාර ගන්නවා නම් ඕනම නාලිකාවකට ඇවිල්ලා අපි ඒක කතා කරමු. මම ඒ අභියෝගයත් කරමින් මම යන්නේවා බොහොම ස්තුති කරනවා. ස්තුති වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා. News Hub, peopleizing the news.